ඉතින් ඒක නිසා අපිට මුලදී දැනගන්න ඕනේ. රාගය නිසා පෙර 10ක් අසහනයක් තියෙනවා මට දැන් මේ 10 අසහනේ නැහැ සාන්තයි ප්‍රණීතයි. අන්න ඒ ආකාරයෙන් දකින්නකොට අත්‍යදී නොඇලී ගිය මිදී ගිය ඵලයක් තියෙනවා. අන්න ඒක තමයි නිවන් ඵලය. දැන් මේකට මේ නිවන් ඵලයේ භුක්ති විඳින්න අරමුණු කරන්න වෙන අමුතු જાතිය පැවැත්මේ යමක් අවශ්‍ය නැහැ. පැවැත්මේ තමයි ආහාර තියෙන්නේ. පැවැත්මට ආйти කිසිම ආහාරයක් මනෝ සංචේතන ආයතන ආහාරයක් හෝ ස්පර්ශ ආහාරයක් හෝ විඥාන ආහාරයක් හෝ කබලින්කාර ආහාරයක් කියන සතර ආහාරයෙන් එකක්වත් අවශ්‍ය නැහැ. අර ආස්වාදයේ නර සාන්තිය භුක්ති විඳින්න. ඊවෙන් එකක් හරි ගත්තා නම් ආන්තරික විසක් න ආන්තරික නෙමෙයි. එන ආගන්තරික වෙන්නේ ඒක ආන්තරික වෙනවා. න ආන්තරික කියන්නේ ආහාරයක් ඇතුළත් වෙන්න ඕනේ නැහැ. කියවන යමකට අන්නේ සමාධිය තමයි ආර්ය සමාධිය. දැන් පඨවි කසිනේ කියන කසින මණ්ඩලයේ වඩලා හිටන් කසින අරමුණු අරගෙන කසින සංඥාව අරගෙන. ඒ පඨවි සංඥාවට හිත තියාගෙන බාහිර සංඥා වලින් අහක් කරලා හිටපුවාම පඨවි ගතියේ හැමි ගති ලක්ෂණය කොහොමද? ඒ ගති ලක්ෂණයට අනුකූල හිතක් පහළ වෙනවා. ඒක රාග දේශ මොහ කියන මේවෙන් කම්පා කරන්නේ නැත්නම් එතන රාග දේශ මොහ ගිනි නැති මානසිකත්වයක් උදා වෙලා එතන සාන්තිය ප්‍රණීතියක් දකින්න. හැබැයි ඒක තියෙන්නේ අර පඨවි කසිනේට අරමුණු කරලා සමවැදිලා ඉන්නකම් විතරයි. කොයි මොහොතේ හරි ප්‍රගුණ කරගත්තොත් මොන මොහොතේ හරි පඨවි කසිනේ සමවැදිනකොට ඒක ආහාරයක් වෙනවා. කසිනාරම්මනේ ආහාරය. එහෙනම් පඨවි කසිනේ කියන්නේ ලෝකේ පැවැත්ම හා සම්බන්ධ සංඥාවක්. පොළොව සම්බන්ධ සංඥාවක්. ආපෝ කසිනේ අරමුණු කරගෙන ධානයක් ලබා ගන්නවා. එයා ධානය සුවේට යලිපත් වෙන නම් ආයි ජලයේ සී කරන්න ඕනේ. ජලයේ සී කරපන් ජල ස්වභාවයක මනසේ ඉන්න හැමතැනම ජලයෙන් වට වෙලා ගිය එතනක තමන් ජලයේ තුල ඉන්නවා වාගේ වායු ලෝක සම්බන්ධයෙන් අහක් වෙලා ජල ස්වභාවයකට මනස වෙනවා. ඒ මනසත් තැන්පත් බවක් වෙන්නේ. හැබැයි ජල සංඥාව තමයි ඒකේ ආහාරය. එහෙනම් ආහාර නැතුව ගන්න සමාධියක් නෙවෙයි. වායුවට හිත තියලා වායු සංඥාව ප්‍රගුණ කරලා ධ්‍යාන ලබන්න පුළුවන්. හැබැයි ධ්‍යාන සුවේ විදින්න ඕන නම් ආයිත් වායුවට හිත තියන්න ඕන. වායු සංඥාව මතු කරන්න ඕන. වායෝ වසිනේට අන වායෝ වසිනේ ලබන ධ්‍යානයේට වායු සංඥාව ආහාරයි. ආලෝක කසිනියක් වල්ලා හිටා යම් කෙනෙක් ආලෝක කසිනෙන් ආලෝක සංඥාව තුලින් ධ්‍යානයටපත් වුණා. එයාට ධ්‍යාන සුව වෙන්නේ යයිලි ආලෝක සංඥාව ආහාර කරගන්න ඕන. මතු කරගන්න ඕන. ආවර්ජන කරලා. මෙන්න මේක අනිත්‍යවට ආහාරයක්. ඒක ආන්තරික සමාධිය. යමක් අරමුණු කරලා යථාබෝධය ලැබුණාට පස්සේ යථාබෝධය තුලින් යමක් අත්හැරින් නොඇලී මිදී ගියා. ඊට පස්සේ ආයශරයක් හරි යථාබෝධයට හේතු වෙච්ච මූල ධර්මයේ සිහි කරන්න අවශ්‍ය නැහැ. එක අවස්ථාවක ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා මේ සමාධියටපත් වෙන්නේ කොහොමද? උපමාවක් කියන්නේ. මේ සමාධිය හතරක් නැතුව ඒක දිගටම තියෙනවනම් ආහාරයක් නැතුව ගොඩ නැගෙනවනම් ආවර්ජන නොකලත් මේ සමාධිය තියෙනවනම් ඒකට උපමාවක් කියන්නේ. ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා වෙන්න මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙක්ගේ අතක් කකුලක් කපනවා ආපදාවක් නිසා. ඊට පස්සේ තුවාලේ මොද කරලා බුද්ධිලයා දැන් ගෙදර යන අත නැහැ කකුල නැහැ. මොකක් හරි එකක් නැහැ අංගයක් නැහැ. කපලා දානවා. දැන් මේ පුද්ගලයා අනේ මගේ අත නැහැ නේ කියලා සිහි කළොත්. එයාට අත නැති බවට එයාට සංඥාවක් වශයෙන් වැටහෙනවා. තමන්ගේ අත නැහැ නේ කියලා. එයා සිහි නොකර වෙන වැඩක ඉන්නවා. එයා සිහි නොකල හිටියත් එයාගේ අත නැහැ නේද කියලා. සිහි කරපු වෙලාවට විතරක් අත නැති වෙලා ආයෙත් අත තියෙන්නේ සිහි නොකල වෙලාවට. අත කපලා දැම්ම නම් අත කපලා නෙවෙයි කියලා සිහි කරොත් අත කපපු සංඥාව වෙනවා. හැබැයි එයා ඒ සංඥාවෙන් අහකලා වෙන වැඩක් කර ඉන්නකොට. එයාට අත කපපු සංඥාවක් මනසේ නැතුවට එයාගේ කය හා සම්බන්ධ අතක් නැහැ. අන්න ඒ නිසා නිරන්තරයෙන්ම ඔහුගේ පිළිදෙනවා. යමක් අත්හැරී ගියා නම් ඒකෙන් කරන සියලු වැඩ කටයුතු දැන් පටන් ගන්නවා. ඒ කියන්නේ හිතුවක් නැහැ නැතත් නැහැ. මෙන්න මේ වගේ සත්‍යයක් තමයි ආර්යයන් ලබන යම් කාගයක් දේශයක් මෝහයක් නිරෝධ කිරීමෙන් ලබන ස්වභාවය මෙන්න මේක. මේ මාර්ගඵල ලාභියාට මාර්ගඵලයේ පිළිබඳ හිතුවත් ඵල සමාපත්තිය විඳින්න පුළුවන්.
ඒක නොවිදයි කියත් එයා යමක් නිරෝධ කරා නම් නිරෝධ කරපු තත්ත්වෙමයි ඉන්නේ. නෑ අතරක් නෑ. අර විදිහට ආහාරයක් නැතුව ලබන සමාධිය කියන්නේ යම් රාගයකට හේතුව නිරෝධ කරා නම්. එයා ඊට පස්සේ මොන જાතිය අදහසකින් හැදුනත් ඒ ටික යා ළඟ නෑ. රාගය නිසා රත් කිරීමක් තිබුණා නම් එයාගේ එකකින් නිදහස්මයි. මෙන්න මේ නිසා කියනවා ආහාරයක් නැතුව ලබන සමාධිය. දැන් මේ අනිත් හැම කෙනෙක්ම ලබන්නේ ආහාරයක් ඇතුව සමාධිය. අපර එතකොට යෝගී රකින්නවා බුදුන්. දීග රකින්න, පීඩ රකින්න, ඕදාත රකින්න, ආලෝක රකින්න, උවගේ එක පිළිහු කරලා තිබිච්චයි. ඒ උපරිස්සේ ලැබිලා. ඒ තුලින් මතුවෙනවා. ඒ මූල ධර්ම. අන්නේ වගේ අවස්ථාවල් වල ඒ කීක වන්න අපිට දකින්න හැකියාව ලැබෙනවා. ඒවා කර්මස්ථාන වශයෙන් ලෞකික කර්මස්ථාන වලට අරගෙන. ඔන්න මේක හරියට වැඩි වුණා. ඒ තුලින් යන්න පුළුවන් ඒ කටින මණ්ඩලයේ යාත්‍ර දෙන්න ඕන. හැබැයි එකක් තියෙනවා. ඒවට අවශ්‍ය කරන්නේ කියන්නේ අවශ්‍ය පසුපලය හරියට හදාගෙන තියෙනවා. මනස ධානාරම්භනකට පත් කරන්න ඒ කටිනාරම්භනයක් උරුදගුණ කරනවා නම් යම් කෙනෙක්. එයාගේ බාහිර පරිසරයේ ඊට අනුකූල විදිහේ පරිසරයක් ඒ නැත්නම් මනස එක පැත්තක් ගන්නවා පරිසරයේ ක්‍රියාකලාව තව පැත්තක් ගන්නවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? එකින් එක පරස්පර වුණාම සමාන සමාපාලනය කරගන්න බැරි වෙනවා. ඒක හරි භයානකයි. ඔය කටිනාදිය වැඩිවේ මෙහි යෝගීන් වැඩිවේ ලෞකික රකින්න වැඩිවේ. ඒ සංඛා වෙන්වෙච්ච නිසා ගිහි ගෙවල් වල ඉඳලා අයින්. ඒක මහා භයානක වැඩ කඩක් වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය ගන්න බැරි. ඒ භාෂිත දෙන්නේ නොකරන්නේ. අද හිමාලයේ වැනි මහා වනාන්තරවල අමාරණ සිංහ රාජ අරවි වැනි තැන්වල සිද්ධ වුණා. ඒ අලපලාම මොහොතේ බුද්ධ ජීවිතේ හරි කැදෙලා ඉන්නයි. භාග්‍ය ඇදීමට ගැටීමට හේතු වෙන අරමුණු උල ගැහෙන්නේ නැති. ඒ වගේ පරිසරයක බොහොම උදකරා වේගියෝ ඉඳගෙන. ඔය જાතිය වගේ නේද ඉතිමන්දට වල්ලා. ඔය දෙයක් තමයි. හැබැයි මේ දෙහන බීජනවා. එයාගේ කලාවලි විදිහට තියෙන්නේ. ඒ දෙහන ආස්වාදී නෙවෙයි. ඒ වුණාගේ කය මනස දෙකම ගැලපෙන නිසා. අකමැති විදාවිලපත් වෙන්නේ නැහැ. හැබැයි වෙයිලා හරි නාඩි නදා කියන මල් ජාලි පිපිලා තව තව කැඩි ඈත දුවනවා. ඒ මල දැක්කත් ඇති විශ්ිත් වෙන අර ධානී විදේ. ඒ බෞද්ධින්ට උදාහරණයක් දීලා තියෙන එහෙම ගැලී ගන්නවත් නෙමෙයි. අමුසයන් වශයෙන් තමන්ගේ ජීවිතය ගත කරනවා. ප්‍රථම ධානයේ ද්විතිය ධානයේ පස් වෙන ගුණ ක්‍රමයක් අපි ගන්නවා කියන්නේ. ආරි මාර්ගයේ වරඳ පුළුවන් ක්‍රමයක් දීලා තියෙනවා. සෝවාන් ඉන්න පුළුවන්, සම්දාගාමී ඉන්න පුළුවන් ඒ ගිහි ජීවිතේ කටයුතු කරගෙන. අනාගාමී ජාතියේපත් එකක් දැහැමි ගිහි කෙනෙක් ජීවත් වෙන්න පුළුවන්. අයිහාටේට පස්සෙ උන් යා වෙයිද වෙන්නේ. එහෙනම් දාන්නද? මොකද ඉතින්දි සම්පූර්ණම ලෝකෙ ඉන්න සියලුම බලාපොරොත්තු සියලු උපාදාන නින්දා. ඉතින් යා දුරකමක් නෑ බිඳදාමු දෙයක් තුළ නැවත මනස පවත්තා. නමුත් ජීවිතේ ගිහි රාමු ඒ තුළ මනස බයත්තේ විදු රාමු. ඉතින් පාස්පා. ඒසයි කරන්නේ ආයාසයෙන් පිට ගොඩ නගරවන්නේ ලෝකෙට කතා කරන්නේ. නිරායාසයෙන් තැන්පා. අනේ පුද්ගලයා නිරායාසයෙන් ලෝක ආයාසයෙන් තැන්පා. දැනට වත් වෙනාම තැන්පා. අනිත් විනාඩ ලෝකෙ විදිහට. අරිහතේට පස් වෙනවා කියන්නේ නිරායාසයෙන් තැන්පා. ලෝකෙ ඇතුල් කරන්න වෙන්නේ ඕන නෙවෙයි කියන්නේ. ආවදින කරවයි. හරි අමාරුවක් ඒක. ලෝකෙ ඇතුල් කරන්නේ. නමුත් මේ ජීවිතයේ හැම මොහොතකම විඳ වෙන්නේ ලෝකෙ බලෙන් නෙවෙයි. ඔතනකවත් ඉලක්ක නෑ මේ ජීවිතය තුළ ඒකත් එකක් වෙලා ඉන්නේ. එයා පරිසරයේ ගැලපෙන්නේ. රූප රාග අරූප රාග අයින් වුණාට පස්සේ කිසිම රූපයක් නෙවෙයි කිසිම නාම ධර්මයක් නෙවෙයි ඉඳ බැලගෙන ඉන්නවා කියන්නේ. ඒ තුළ හැදිරෙනා වැටෙනා ආවර්ජන කරනවා කියන්නේ. ඕන දෙයක් කරන්න ඕනේ. උත්සාහයෙන් ජීවිතය කරන්න ඕනේ.
මේ අරිහත්ත්වයට ගිහි කොහොමද ගැලපෙන්නේ නැහැ කිව්වේ. රූපරාග අරූපරාග මානවදත් අයිතා දුරු නොකරු අනාගාමී ජීවිතය. ඒ දිගේ ප්‍රශ්නයක් නෑ කාමයේ විතරයි පාස්. එයා කාමයේ මිනිහලා ජීවත් වෙනවා. ඒකට දෙන්නේ මේ ආර්ය මාර්ගයේ වල යන කෙනා ධානය කිරීම වෙන්නන්නේ. කුමාරයාට ආවර්තනවා වගේ. මේ ආර්ය මාර්ගයේ කුමාරයා බිහි කරනවා. ධානය කියන්නේ අවිඥා කියන්නේ කුමාරයාගේ ආවර්ත. ඒක අමුතේ නගරන්නේ. කුමාරයා කොටස් වෙනවා. ඒ වගේ ආර්ය මාර්ගය අනුගමනය කරු ආර්ය ඵලයේ ලැබුණ කෙනා. හේතු ආධාරයි අන්තරමත් වෙනවා. ඒ තරමට ධානය සහ අවිඥා මතුවේ. ඔය පුරුදා ඉන්නේ. ඉල්ලවන්තර හාමුදුරු. මනෝමය ඉන්දියෙන් 1000ම අවාගෙන ඉන්න පුරුදු කරා. අරිහත්තරපත් වෙනවා විතරයි. අරිහත්තරපත් වෙනවා කය ගන්නකේ උරුද්දේ වැඩි කරනවා. ආරිම සංගතයි. ඒ විදිහට තිබුණේ. ඉතින් ආරි ඵලය තුලින් ලබන්නා වූ ඉද සමාධිය. කියන්නේ සීලය පූර්ණයි සමාධිය පූර්ණයි. ප්‍රඥාවතුනි ගොඩනැගෙන ඵලය. අත්‍යවශ්‍යදී ප්‍රඥාවතුනි ඵලය ලබන්නේ. අනිත් සීල සමාධිය ගැන කතාව දෙවෙනි. ඒවා ලැබෙන්නේ. අමුතුවෙන් හකින්න දැකපුවතුලින් අහපුවතුලින් බහැරන නිගමනවලට වහින්න ඕනේ නැහැ. දැකපු දේ තුලින් අහලාට දේ තුලින් දැනගත්ත දේ තුලින් නිගමනවලට වහින්නේ අන්නේ ලෝකය. ආර්ය නෙමෙයි. ආර්යයට ඉහිලි කරන්නේ. ඇහැට දැකපුවා කනට ඇහිච්චා නිගමනවලට වහින්නේ. ප්‍රඥාවල ගෝචර වෙච්ච ධර්මයක් තියෙනවා. අන්නේ ඒ තුලින් ඒ නිගමනේ එනවා. කලිත නොකලිත වැඩේ. විද්‍යාර්ථයේ විචාරයේ වැඩේ. ආකාශයේ භාවයේ සමාධිය පිහිටනවා. ඒක අමුතු කරන දෙයක් නේ. ඉතින් ඒක දින කුසල දීමේවත් ආර්ය අෂ්ටාංග මාර්ගය වගේ. වෙන ධානලාභීට ධාන වලද කියන එක බුදුන් වහන්සේ අමතර භාවනාවක් දුන්නේ. ඔය හැම විදිහකට මම කියවල මෙන්න යෝග මාර්ගයන ආර්ය අෂ්ටාංග මාර්ගය. මාර්ගය හොයාගන්න. ඒකයි කාරණේ. ඉතින් අපි රෝග හැටියට මේ ආලෝක දැකලා උදයනවා දැකලා ධාන නිගමනය කරන්න බැහැ. මේක රුද්‍රා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තුළ පෙන්නනා දිනා ධානයක් ලබා ගන්නම ධානයේ වැඩෙන්නේ නැහැ. මේ ආර්ය ධානය. මේ සමාධි ගිනියම් කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා. මේ එක එක જાති සමාධි වල හිත දීපහම තිබ්බ හැටියට පේනවා. මේ සමාධි වල හැටි. දැන් අපි කාල්දියා වණක් කරුවොත් එහෙම. ඒ වණක් අහනකොට මොනවා හරි කවුරු හරි කියා දුන්නා ක්‍රමහතාවක්. ඔය අදහස මනසේ ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ඕකම ඉඳ පටන් ගන්නවා ඒක අනුකූල සමාධිය. එහෙමම පේනවා. ඒ කිලෝමීටර් වෙනවා. එහෙම ක්‍රමහතාවක් තියෙනවා. දැන් අපිට කෙනෙක් කිව්වොත් එහෙම ඔය භාවනා කරගෙන ඉන්න අරිහත්ත්වය කියන්නේ මුළු ශරීරෙම හොල්ලන්න බැරි. ගල්ගෙඩියක් වගේ සැපේපත් වීමක් කියලා කිව්වොත් ඒක විශ්වාස කරනවා. වැඩි කාලයක් නැතිනම් අන්න ගල්ගෙඩියක් වගේ ඉන්න පුළුවන් වෙනවා. ඒක සමාධිය. බැරි කමක් නෑ. ඊට කිව්ව විදිහට මම ලැබුණා කියලා. අපි හැරෙන්න සිද්ධ වෙනවා. ඒ අනුකූල උඩට යනවා වගේ දෙවිය උඩ ගියා කිව්වොත් එහෙම. ඒක සමාධිය. හිතෝතී මේ සමාධිය ලබන්න පුළුවන්. ඕවාම් නරමනේ නිපාත ආලෝකයෙන් උඩයට උඩ වට කර ගන්නවා කිව්වොත් එහෙම. ඒක තමයි කොච්චර කොහොමද ඉක්මනට ලබා ගන්න ඕනේ. ඔය සංඥා විතර එනවා. ඔක සමාධිය. ඔක ආලෝක සමාධිය. දැන් නිලාලෝක සමාධිය දිවුව යාළුවා මෙහා නිලාලෝකීම වට කරගන්න. මේක අපි ඉතාම සියුම් තැනකින් අපි මාර්ගයෙන් ඉහාට ගෙනියන සූක්ෂම උපක්‍රම කතාවක්. ඉතින් මේ නිසා අපි දැනගන්න ඕනේ මේ ධාන ආදී වෙනනේ එක එකනා විවිධාකාරයෙන් වෙනවා. මේ ධාන ගැන කතා කරනකොට විවිධාකාර ස්වරූප වෙනවා. දැන් මේ වෙන දේවා බුදුදහමේ කොච්චර එකද? ධර්මයේ අනුකූලව කොච්චර විදේහත්වයක් තියෙනවද? මෙන්න මේක අපි දකින්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් ධර්මයක් තියෙනවා. ලෝකයේ තියෙන සියලුම සීල, සියලුම සමාධි, සියලුම ප්‍රඥා. ඒ තුල තිබෙන එක්තරා පොඩ්ඩක් විතරයි. කුංචි කෑල්ලක් විතරයි. බුදුරජාණන් වහන්සේ මේකට වෙන්නන උපමාවක්. ඇත්තිය සතහනක් වෙන්නවා. කලේ ඉන්න සියලුම සත්තුන්ගේ අදිහතහනක් ඇත්තා. ඔය ඇතාගේ පිය සතහන තුල තියන්න පුළුවන්. ඒ ඇතාගේ පිය සතහන වැඩි ලොකු සතහනක් තියෙන පාසතහනකින් හදේ ලෝකේ නෑ. අනිත් තීර්ථන වලට නෑ.
මෙන්න මේ උපමාව පෙන්නලා. මාර්ගයෙන් පෙන්වන ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා මාර්ගයක් ඇත්තිය සතහන වාගේ. ලෞකික වන්නා වූ ලෝකයේ තිබෙන යම්තරමා සීල, යම්තරමා සමාධි, යම්තරමා ප්‍රඥා ඇද්ද ඒ කියන්නේ ඕකේ තියෙන පුංචි කැලලා කියලා. ඒ මම පෙන්න පෙර තුල ගිය කෙනාට ඔය ටික නෙමෙයි ඔය විතර වැඩි විශාල දැනීමක් ලබනවා. අප්‍රමාණ සමාධිය ලබනවා. යම් ජහන උපරිමේ ලබන දිනවල කියලා ලබනවා. මේ කිසිම දෙයක අනුපාඩුවක් නෑ. මෙන්න මම පෙන්න මාර්ගික මුලානන්දී වෙනම මාර්ගයක් තියෙනවා. එහෙනම් අපිට තියෙන ওই මාර්ගය අනුගමනය කරගෙන ගියා නම් ඒ මාර්ගයේ ගෝචර වෙන්නා වූ සියලුම ලෞකික හා ලෝකෝත්තර ඥාන සියලුම සමාධි ඒකහ වෙනස් වෙවි තේරුම් ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු දහම් මාර්ගයේ මුල යහපත් නැත යහපත් අග යහපත් අර්ථමයි ව්‍යංජන සහිතයි සර්වකාරී පරිපූර්ණ. කියන්නේ පුරලාභය. ඒ ධර්ම මාර්ගය අනුගමනය කරගෙන යනකොට මේ එකින් එකට හිත තියාගෙන එක එක පස්සේ යන්න අවශ්‍ය නැහැ. ඒක බුදු දැන් අහන මේ දැන් මේ මහා මේක කියන්නේ ඥාන ලකුණක් කියන්නේ මේ ඉද්දොත් වැරදිද. දැන් වැරදි නැති වෙන්නේ මේක කියා දීපුවාට ඇති. මොකද මේ ආලෝකයක් ආනගෙන හිමයි ගත්තේ ඉතින් මොකද කියපුවා ඇති. දැන් ඒක මම නොකිය වෙනව හදන්න පුළුවන්. ඒක වැරදිද කියන්නේ. හරි හරි ඕයි පෙනීමක් කියනවා. දැන් මේ පෙනීම කියන්නේ මනෝ ලෝකයක් තුළ මනසට එන එළිසතහන. මනසේ එළිසතහන කියන ඒවා නෙවෙයි ධ්‍යාන කියන්නේ. ධ්‍යානයක් හැබැයි නම් ඒ ධ්‍යානයේ ලැබුණ කෙනාගේ ශරීරයේ දැනෙනවා. සවිචාර කියන්නේ අව්‍යාපාද සංකල්පනාවක්, අනිහිංසා සංකල්පනාවක්, නික්කම්ම සංකල්පනාවක් කියන්නේ. මේ සම්මා සංකප්පේට අයිති වෙන කර්මස්ථානය. අරගෙන වලනකොට. අන්නේ හට ගන්නා වූ එතන විවේක නිසිතයි. කාම ලෝකේ හා සම්බන්ධයක් නැහැ කර්මස්ථානය. මේ නිසා හට ගන්නවා. අනිත්‍යන කරලා ධ්‍යානෙකින් දෙන්නේ. ධ්‍යානයේ හේතු ඵලයක්. දැන් අනිත්‍යන කියලා ගහේ ගිනි ගන්න බැහැ. ගහක පොරදාව සාතුරු ගිනි ගන්නවා. මේ වෙලාවට බැහැ. මේ විලාට ගිනි. අන්නේ හේතුයේ ඵලයක් මේ කියන්නේ ධ්‍යාන මාර්ග ඵල කියන්නේ. මේක අපි හිතලා ගොඩනගා ගන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් ඕකමයි වරද්දාගෙන තියෙන්නේ. දැන් හිතන්න මෙහෙම දෙයක්. අපේ මූලික ප්‍රසාදයක් හද ගන්නවා යහපත් හිතක් එක්ක. කරුණා මෛත්‍රී හිතක් සතුටු හිතක් එනකොට. මූලික පැහැපත් බව හද ගන්නවා. දැන් මේ මූල පැහැපත් බව අපි හිතා බලන්න. නේද? ඒක නම් හිතුවේ නැද්ද? අපිට ආව පැහැපත් හිතක්. හිතට අනුකූල ගතක් ඇරගෙහිලා. ඒ ගතේ මූල ඒ හිතේ ස්වභාවය මත කරලා වෙන්නේ. පුංචි ළමයාට හරි ලොක්කේනාට හරි. අතොලි විතක් පාගාම විනා මූණක් මත වෙලා ඉන්නවා. ඒක අවුස්සල නැහැ. ඒ වගේ අවුස්සල හිතක් ආවෝ. අපි මූණ අවුස්සල කරන්න කරන්න ඕනේ නැහැ. අවුස්සල මූණක් හදගන්න. මෙන්න මේ වගේ රාගේ දේශ මොහොම මාන මේ යාදී එක එක මේ හිතන අනුව. තරක් වෙන්නා වූ මේ ස්වභාවයක් ඇති. මෙන්න මේ හටගන්න ස්වභාවය නිසා ඒ හිතේ ප්‍රතිඵලයක් හටගන්නවා. ඔන්න ධානය කියන්නේ ධානයට අවශ්‍ය කරන්නා වූ චිත්ත ස්වභාවයේ ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලයේ සමාන මතුනහම ඒක දැනෙන ක්‍රමයක් තියෙනවා. මේ ශරීරයේ පුළුල් පොඩක් වගේ දැහැලි වෙනවා. මූල හොද පැහැපත් ආලෝකවත් වෙනවා. හොඳ නිශ්චල සාන්තභාවයක පිහිටනවා. බොහෝම සාන්තභාවයක පිහිටන අපරලා හෙබොලි. මෙන්න මේ වගේ ස්වභාවයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ධානයේ ප්‍රථම ධානයේදී හටගන්න පීතියයි සුඛයයි. මේ මුළු ශරීරයේ අස්සක් මුල්ලක් නෑර විනායමින් පවතිනවා. මේ දිවේ වීදිච්ච පැතිරිච්ච ඇති ඉපදෙන අපේ ශරීරයේ මෙන්න විපද සාන්ත ස්වභාවයට පත් වෙලා අපි හිතනවා. මෙන්න වැටෙන්නේ නැහැ. දැන් ඒක එළියක් නෙවෙයි. අර වගේ දැක එළියක්වත් දැක හීනයක්වත් නෙවෙයි. හීනේ දැක නිගමනයකුත් නෙවෙයි. සමත ඉදාම්මකට වැටෙන එක. ඒ බය ප්‍රථම අධ්‍යයනය. ඔබේ බුදුරජාණන්ගේ උපමාවක් දෙන්නවා. නාන දුළු ගුලියක් නැත්නම් කොපු පොතු අලු
ඕවම දේවල් අරගෙන ඉස්සර කාලේ අපි ලබන් හදාගත්තා වගේ ඒ කාලේ නාන්න හදාගත්තා වගේ ගලේ හඹරනවා. වතුර දාලා. ඕක තමයි ඇඟේ ගාගෙන කුණු අරගන්නේ. ඔන්නේ නාන්න ඇඟේ අතුරන්න හදාගත්ත මේ සුවඳ සුළු ගුලි. වතුර දාලා අඹරලා අරන් පැත්තකින් තිබ්බහම. ඒක පිට වැස්සේ අහගෙන වැස්සෙන්නේ නැහැ. ඒකේ ඇතුළත තියෙන නොවිච්ච කිසිම දෙයක් ඇත්තේ නැහැ. මෙන්න මේ වගේ තමයි මේ ශරීරයේ ඥාන ප්‍රීතියෙන් සුඛයෙන් තෙත්ලා අසංගුලක් නැර ගිහිල්ලා තියෙනවා. ඔන්නේ ස්වභාවය තමයි දැනෙනවා. මෙන්න ප්‍රථම ඥානයේ තිබුණවා තමයි දැනගන්නේ ලක්ෂණය. හැබැයි ඒක හිතලා බලලා ඒක දෙනවා නෙමෙයි. ඒ චිත්තේ ස්වභාවය නැගෙනකොට ඔය රූප ස්වභාවයේ ගත මුල්ලෙන් මතු වෙනවා. මේක දැනගෙන ඉන්න ඕනේ. දැන් තරහ වුණාම මූණ රෞද්‍ර කරගන්න ඉඳීම දැනගෙන ඉන්න ඕනේ. හතුරු හිතක් එනකොට මූණේ හිනාවකට අනුම හැදගහන හැටි අපි දැනගෙන ඉන්න ඕනේ. අපි ටිකක්වත් වාසේ නෑ ඒක. ඒ අපි හිතුවේ නෑ. නමුත් හතුරු හිතේ හතුරු ආකාරයට, කාග හිතේ රාග ආකාරයට, ද්වේෂ හිතේ ද්වේෂ ආකාරයට, මෝහ හිතේ මෝහ ආකාරයට මේ මූණේ හැදලා යනවා. මෙන්න විදසනුව ගත හැරෙන්නේ ලක්ෂණයට උපමාවක්. උදාහරණ. ඒ කරුණා, මෛත්‍රිය, දයාව, අනුකම්පාව වැනි ගති හැඟීම් මෙතකොට. අපේ මනසේ මේ හැඟීම කයට බලපාන. මෙන්න මේ වගේ සවිතක්ක සවිචාර කියන මේ ධානාංග දෙක. එහෙනම් අපි ගන්න කර්මස්ථානයේදී හිත බහැලා හිටපුණා. ඒ විවේකයෙන් හටගන්න ප්‍රීතියයි සුඛයයි ඒකාන්තතාවය කියන මෙන්න මේ ධානාංග පහ නැගිලා ආපු වෙලාව. ඔන්නේ චිත්ත ස්වභාවී ආකාරයේ මේ කයින් පෙන්වන්න කරන්න පටන් ගන්නවා. අනිත් පෙන්වන්න කරන පටන් ගන්න හටගන්න කයින් පරිවර්තන ක්‍රමයක් තියෙනවා. ඒක අපි දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. පරිවර්තනය වුණාට පස්සේ වැටෙන ආකාරය තමයි මේ ශරීරයේ කුළුණු වලට වගේ හැල් වෙලා මූණ පුදුම ප්‍රබෝධියටපත් වෙලා මේ ශරීරයේ අති උත්සාහිත දෙයක් නෑ. ඔළුව කෙලින් කරගෙන ඉන්නවා කියන්නේ වීර්යයක් ගන්න ඕනේ නෑ. කල කෙලින් කරගෙන ඉන්නවා කියන්නේ වීර්යයක් ගන්න අවශ්‍ය නෑ ඒ විලාසෙ. බොහෝම සැහැල්ලුවෙන් දරා හිටිනවා. දැන් දෙකක් හරි තුනක් හරි හතරක් හරි ඉඳ හිටිනවා. තවත් හිටියේ. ඉතින් හරියදී ධානයක් ලැබුණා නම් ධානයක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඔය තමයි කියන්නේ එක එක જાතිය සමාජයේ එක එක જાතිය රටාවල් සුද්ධ වෙන්න එනවා. දැන් තවත් යන බඳ ගොඩක් තියෙනවා අහු වෙනවා. ඔය විදිහට. ඉතින් මේ වැඩි අපි දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධාන මාර්ගය පෙන්නන්නේ නැතුනේ. මේ එක එක જાතිය මාර්ගය පෙන්නන් දී වැඩි අමාරුවෙන් ගලව ගන්න තව එකක් බෑ. කොච්චර කිව්වත් ඉඳලා තියෙන්නේ අපි පුරුදු කරමු අර සමාධිය. සමාධි කෝටි ප්‍රකෝටියක් තියෙනවා ධාන හතරයි. එහෙනම් තීර්ථ විදිහට බෙදාගත්තොත් ධාන පහක්. ඒකේ ආර්ය ධාන තියෙනවා එක ක්‍රමයක් අනාර්ය ධාන තව ක්‍රමයක්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය ධාන ලැබෙන ක්‍රමෙ දැනගෙන වැඩුවොත් ආයෙත් ආදීනවත් අහන්න ඕනේ නැහැ. ඊට පස්සේ සමාධියේ ධානි ඉගෙනගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒක වැඩිනවා. දැන් අපි අරුවොත් එහෙම. දෙවිවේ අන්තක වෙන්න මෙච්චර ගානක් කියලා ගානක් කියලා. එන්න එක ෆැරන්හයිට් මෙච්චර අන්තක ගානක් කියලා. මේ ශරීරයේදී අන්තිම මට්ටමට රොස් දෙන උෂ්ණයක් යම්කිසි කාමරයක ඇති කරලා. ඕක ඇතුළට ඉන්නවා කියන්නේ. මේ ඕක ඇතුළට වෙලා ඉන්නකොට අර ඇතුළේ තියෙන වාතයේ නැන උෂ්ණත්වයේ හැටියට අපේ ඇඟේ උෂ්ණත්වය දැනෙනවා. ඊට පස්සේ අපි ඕකට යන්නේ ඉතින්. අහගන්නත් ඕනේ මේ උෂ්ණත්වය කොහොමද දැනෙන්නේ කියලා. ඒ ඇතුළේ තියෙන වාතය හාන්නේ තියෙන සීතල උෂ්ණත්වය අපිට දැනෙනවා ඒක අනුව. අපි ව්‍යාකරණ කරන කාමරයක් කියනවා. ඕක යන්නේ ඉතින් කාගෙන්වත් අහගන්න මේ සීතල කොයි විදිහට දැනෙන්නේ. අර ගිහි බලහන් විදුරට වෙන්නේ. මම අහන්නේ නැහැ ඕක. ඉමු. අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ප්‍රශ්නයක් නෙවෙයි. නෑ නෑ එහෙම දුර දැනෙන විදිහක් නෙවෙයි. අනිවා කියන්නේ මේ සීතලේ නැහැ. අර ඔහොම හදික කොහෙද ඉතුරු වෙලා නැහැ. අපි ඒ කාමරිය හොඳක් කියලා යනකොට ඒ කාමරයේ තියෙන පරිසරයේ සීතලට අනුකූලව අපේ කයර ඇදෙන්න පටන් ගත්තාම ඉදාගෙනකන් කවදාවත් මේ සීතල දැනෙන ආකාරය ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ සංඥා ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒක හැටි ප්‍රතිඵලයි. ඒක පේනවා. උස්නේ කියනවා ඒ වගේ උස්න නම් ඇති වෙන දානිය දුක දානෙක ඒ හැටින් හස්නේ ස්වභාවය ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ වගේ මූල හේතුව තියෙනවා නම් යම් දැන් ඵලෙන් ගැන ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. හේතුව හරියාකාරව තේරුම් ගන්න බැලුවොත් අනුකූලව ඵලෙ ලැබෙනවා.
ඵලයේ ලැබුණාට පස්සේ ලැබුණු බව දැනගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ නගට ඇවිල්ලා. විසුණු මහතෙලා කර්මස්ථානයක් දීලා ඇව්වට පස්සේ කිසිම හැකියාවක් නැතුව ඇවිල්ලා. සාහිත් බ්‍රහ්මචර්යා පූර්ණේ කළා. පෙරේතයල කරලා ඉවරයි. මතු පාන දෙයක් නැහැ. මම කරේ ඉඳලා කියලා ඉවරයි. දැනගත්ත අරිහතට පත් වුණා කියලා. ලෝකනා බුදුරජාණන් වහන්සේගේ කිසිම ප්‍රතිඥාවක් දෙනවා. සාමාන්‍යයෙන් කරන්න පුළුවන්. සියල්ලම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බොරු කරන්නත් බැහැ. සැකැනතෝ කිසිම පැකිලීමක් නැතුව මගේ අරිහත්ත්වයට පත් වුණා කියලා. උන්වහන්සේ ඉදිරියේ කියන්න පුළුවන්. අරිහත්ත්වයේ ලක්ෂණේ අහගෙන ගියා. ඔබ මෙහෙම ගහන ඉතලම දෝවාන් ගිහින් ඒක මෙහෙමයි වෙන්නේ. ඒතර අකුණ්ඩාගාමී වුණා මෙහෙම දැනි, අනාගාමී වුණා මෙහෙම දැනි, අරිහත්ත්වයට පත් වුණා මෙහෙම දැනි. ওই જાතිය කාරණා අහගෙන ගියාද? ඔය කාරණා අහගත්තේ. ලබාගෙන ඇවිල්ලා ලැබුවා උපකරණ කිව්වා. මේ අධ්‍යාත්මික ක්‍රාන්ති කියන්නේ මේ ආචාර්යවරු අපිට කියා දෙන එක එක જાතිය. මේ ආත්මය කියන එකක් හැදෙන්නේ නැති මේක මේ මනෝමය වශයෙන් මේ යන්නේ නැති ගිහිල්ලා වෙලා එක එක જાතියෙ ඉංග්‍රීසි කෙල්ලම දිලා ගියා. කුල්ලට වුණා, කුලවට වුණා ගෑලි ගියා. ඔය කියනවා කොහොමද ගන්නවද? අපි ඉවරයි. අල්පුලි දෙයක්. ඕන්නා ගුරුනාගේ කිව්වාද? තාවකින් කියනවා මම කල්ලාලි කොලයක් වුණා උඩින් ගියා කියලා ගිහින් ගත්තා අන්තිකේ අන්තිකක් කරන්නේ අපි කියනවා. ආවත් ඒක කරගන්න. අපි ඉවරයි. කවුරුද ඉවරයි? ඉතින් අදිනා කියන පස්සේ වාදලා හිතුව කියන්නේ. මේ අන්තිමට කියන්නේ. කොහොමද මැද යන්නේ? හැබැයි අරිහත් වලින් දීන්දුව දීලා ඉවරයි ඉලාදිමත් ඉවරයි. අඬනියම උත්තර නැහැ. පොඩක් වැඩි දෙනවා. තරතුළු වෙලා දුක් වෙන අඬනවා. ඒවත් කොහොමද කරන්නේ? අනිත් ඉතිරිලා තියනවා අරිහත්ත්වයට වත්තේ ගෙනියුනේ. දැන් මෙන්න මේ වගේ අවස්ථාවක උගාතුනට බොහොම හිතලා නිරුම් ගන්නට ඕනේ නෝ. මෙයා වලදගත්තාම අතුලා වෙනවා. මේ සාසනය තුළ පෙන්වන අරිහත්ත්වයේ විහිියෙක් වශයෙන් ඉඳලා දින 4කට ජීවත් වෙන්න බැහැ වෙනවා. අරිහත්ත්වයට වත්තේ කෙනෙකුට ගිහියෙක් නම් දින 7කින් එහා මේ ගිහි ජීවිතේ ඉන්න බෑ. අරිහත්ත්වයට වත්තේ මොහොතේ පටන්ගෙන ආහාර විරවන්නේ නැහැ. ගිහි වතේ ඉඳගෙන. එයා බැරි වෙනවා. බැරි නෝනොත් එයා ඉදිරියෙන් මෙහා දින 7 යන්නේ. ඉතින් ගත ආහාරයේ ඒකයි විරෝධ දින 7 කියන වද ටිකක් විරෝධයි. ඒකයි මොකක්ද අල්ලන්නේ. හැබැයි අරිහත් ආනන්දේ දීපුවා යා අවුරුදු ගණන් ඉන්නවා. ඊයෝ. මොකද කරන්නේ කවුද කියන්නේ? ආරණක වන්දි ඔබ අමාරු වෙනවා. මෙන්න අපරාධ කරනයි කාරණා පිළිචේ කියලා වැරදි නම් දෙන්න කියන්නේ. මන්ද කුද්ධියේ කියලා තීන නැතුව මැරෙන්නේ. අර නැගලා ඉවර වෙන්නේ. අපාගත වෙන කර්මකාරවන්තය කියවන්නත් වෙනවා. වටිනා ජීවිත, වටිනා බෞද්ධ ජීවිත. අන්ධ කරලා මරණවල බැරිදවන වැඩි විදිහට ඥාන ගෙන්නේ ඉති වෙන තුරයි. ඊයගේ මාර්ගය වහලා යනවා. සිද්ධ වෙනවා මහා අපරාධය. ඒකයි බයයි. මේ යහපත් සිත් ඇති කරගෙන යහපත් පැත්තට වන්න මෙත් වදන කෙනෙක් ඉන්නවනේ. එයාට හුණියා කරන්න පුළුවන්, තව කෙනෙක් සාප කරන්න පුළුවන්, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි මෙත් වදන බුද්ධිලයාගේ මෙත් ඵලයේ වැඩි නම් එහෙම. ලෝකෙ පෙරලන්න හුණියා කළා කරන්නේ. ඔක්කොම පිළිගිලා යනවා නිතර. කොබි රංජුවක් එකලා ගෙදලා ළඟනවා වාහනේ පදු කරා. පුළුවන් කරා. ඒ වගේ වැඩක් එනවා. මහා බලයක් මෙත් වැඩිීමේ දිනවා. ඒක වඩාගත්තොත් යම් කෙනෙක් මෙත්තා කරනවා, මුත්තා උපේක්ෂා කියන ගුණ වැඩුවොත් ඒ බුද්ධිලට මුළු ලෝකෙම විදිහට හිට කොඩි විස කරන්න හේතුව දරා. ඔක්කොම විදිහින ආපස්සට යනවා. උඩුසුලකට දාපු දූවිලි ඔහු කරා යන්නේ කෙසේද? සත්පුරුෂයාගේ කරන්නා වූ යම් කිසි ආකාර අවදාසාදාර නැත්නම් ඔහු කරා ගමන් කරනවා කියන්නේ. දේශනාවේ පිළිලා තියෙනවා. මේ වගේ අපි දැනගන්න ඕනේ එහෙම බේරෙන්න ඕන නම් අපිට කරන්න තියෙන හොඳම වැඩේ මොකද්ද? සද්ගුණ පුහුණු කරගන්න ඕනේ. සද්ගුණයට පිළිදන්න ඕනේ. ඒ පිළිපොවල වදන කිව්ව පළියට වැඩෙන්නේ නැහැ. ඒකේ හිතක් පිළිදන, ඒකේ ප්‍රසාදයෙන් යුක්තව ඒ කටයුතු කරගෙන යනකොට අනුකූල පැත්තට ක්‍රමක්‍රමයෙන් වැල්ල පූර්ණ වෙනවා. වතුර බිඳුව එකතුලා කලයේ පිටනවා හා සමානව ටිකෙන් ටික තමයි මේක සකස් වෙලා එන්නේ. තෝකං කණේ කම්මාරෝ හජදසේ වෙනිද්දනේ මලමත්තෝ. මේ කෙලෙස් මල කපන්න කිව්ව මොහොතින් මොහොත ටිකෙන් ටික. කන්කරු අර විදියල මල හරිනවා වගේ. ටිකෙන් ටික කරන්න ඒක වැටෙනවා. ඉතින් ඒ නිසා වැටුනහම ඇති වෙන හිත
ඒකෙන් හොඳ ප්‍රත්‍ය ක්‍රම තියෙනවා. ආශේවන ප්‍රත්‍ය කියන ප්‍රත්‍යක් තියෙනවා. රූපී ප්‍රත්‍ය වල දැන් ගන්න අද දන්නේ මොකටද ගන්න කියලා මොනවද කියන්නේ කියලා. යම් කිසි දෙයක් සේවනය කළොත් හිතවිල්ල ක්‍රියාවක් කතාවක්. යලි යලි එවන් හිතවිලි ක්‍රියාවල සේවනය කරනකොට අනුකූල වන්නා වූ සේවනය ඒකට ලැබිලා. ඉස්සෙල්ලාගේ වලින් අනුකූල පුරුද්දක් ගොඩ නැගිලා. බල වැඩි කරන්න පටන් ගන්නවා පස්සේ කියන ඒවා. කරන ඒවාට හිතන ඒවා. කර්මස්ථානයක් යලි යලි හත් ගායනා කරන් ඉන්නේ ඒකම කරන්න කියන්නේ. ඔන්නේ ආශේවන ප්‍රත්‍යයෙන් බලවත් කරනවා. මේ මුලදී කියපු එක වඩා ඊයාට කියන්නේ ඒක නෙවෙයි. අද වයිට කියලා ටිකක් පැත්ත. අදින්න බෑ පොඩි. අදගෙන වැටුණා. දීපා වයිට කියලා පැත්තකින්. තුමාණේකින් දෙකකින් තුවාලෙත් නතකින් ආයි තාව ආයි හැර පොඩ්ඩක් පැත්තා. ආයි හැරක් අදගෙන වැටුණා. ඕම හතර වතාවක් මෙයා පදිනකොට. අර හතර වතාවනේ එකපාරට පදින්න පුළුවන් වෙයි. මේ හත් වෙනි වතාවේ අට වෙනි වතාවේ පැද්දනා. පළවෙනි වතාවේ පැද්දා ඒ වගේ. බැරි වුණා. දෙවෙනි වතාවේ පැද්දා බැරි වුණා. ඒක කොහොමද හත් වෙනි වතාවේ පුළුවන්? එකින් එක ඉස්සෙල්ලා කරපු යා සේවනයේ යම්කිසි හුරු පුරුද්දක් ලැබුවා. ඒකේ ශක්තිය ගොඩ නැගුණා. ඒ නිසා ඒකේ ආශේවනයේ ලැබිලා ඉතින් ඒ ආශේවනයේ බලවත් වෙලා ඉතින් අන්තිමට වැඩේ කරන්න පුළුවන්. ඒක අද කර්මස්ථානියක් කරුවා ධානයක් ලැබෙන්නේ නැහැ මොකුත් නැහැ දරුවක්. ඊටත් වැඩිවා. ඒන්නේ. ඊළඟ දවසෙත් වල. ඔව් වඩාගෙන එකපාරින් ඇගේ වයි කෙලින් ගියා හිටියා එකක් වුණා. අයිතරයි ඉතින් ආයිත් නෑ ආයිලා. ආයිත් ඔහේ නැගේ සැහැල්ලු විලා ගියා වයි එකක් වුණා. එලියක් ආවා වගේ එකක් වුණා. ඔහොම මුල බලන් ගන්න. නමුත් එන්නේ බලන්න ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා කාන්තව ප්‍රණිතව දෑනි පිළිහිටනවා. ඉතින් ඒක ආශේවන පත්‍යය කියන්නේ. ඉතින් මේ වගේ අපි යමක් කරනකොට ආශේවිතාය භාවිතාය බහුලීකృతాය. ආශේවිත ඇසුරු කරන්න භාවිතාය නිතර භාවිතා කරන්න බහුලීකృత බොහෝ කොට මේක වෙන්නේ. යානි කතාය. ඒක යානියක් වාගේ යන්නේ හැම ජාමෙත් ඔක තියාගන්න. වස්තු කතාය. කොහේ හිටියා හරි වස්තු බීජය කරගන්න මේ කතා බහ කරන්න යත් ඒකටම ගන්න. අනුචිතයි. ඒ වගේ බාහිර දේවල් වලින් අහක් වෙලා. ඒකේ අනුවම උචිතතාවයටපත් වෙනවා. කැමැත්ත ඒකම පිළිව ගන්න. සුසමාරද්ධාය. මනසේ ඒක පිළිලා ඉතින් ඒක උත්සාහයේ විදිය වඩා උත්හානී කම්. අවිදිය උත්සාහ කරා. මේ සම්මා වායාම මේ මාර්ගාංගයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපි කරගෙන යන්න ඕනේ අදයිද නෙවෙයි. හැබැයි හේතුඵල දැකලාම හරියට දැනගෙනම කරනකොට තමයි ඒ වැඩෙන් හරියන්නේ. හේතුඵල වශයෙන් බලනකොට ගැළපෙන්නේ නැත්නම් කොච්චර වැළුවත් මෝහේ වැඩි වෙනවා මිසක් මොට වෙනවා මිසක් ප්‍රතිඵලයේ මොට බවක් ඇති වෙනවා මිසක් හේතු අනුකූල ඵලයේ එහෙමයි ඉන්නේ. ලෝක දකින්න ඕනේ. මේ සතර ආපාය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මොනවාදී ඒවායේ ස්වરૂපයේ කෙසේ. දැන් මම ඒක තමයි කිව්වේ අනුකූල වන්නාව සිටිල් අනුකූල ලෝකයේ පිළිස් හද ගන්න ආකාරය. ඒ අනුව ඒකට අවශ්‍ය කරන්නා චිත්ත කියන ගමන් කරලා අප්‍රමාණ ලෝක සත්‍යයේ ඒ පැතර විහිදෙන අනුකූල චිත්ත කියන හදම්බයන් එකතු වෙලා ඒකට ගැළපෙන පරිසරයේ හැදිලා ගතිය සම්බන්ධ කරලා ඔහු ඉතින් ආකර්ෂණය කරනවා. ඒකෙන් ඔවුන්ගේ ආකර්ෂණ ඒ ලෝක හැදිලා ඒ ලෝක කරා ගමන් කරලා ඒ ලෝකවල උපත් වශයෙන් පිළිදෙනවා. මේ නිසා ඒවත් ඇහැර පෙන්නේ නැති ඵලියට නැහැ කියන නිගමනය කරන්න බෑ. කාන්දම ඇහැර පෙන්නේ නැති උනාට කාන්දම නැහැ කියන නිගමනය කරන්න බෑ. මහ බලවත් දෙයක් කාන්දම කියන්නේ. ඇහැර පෙන්නේ නැහැ. හැබැයි කාන්දම් කියන්නේ විශාල බලයක් ඇති දෙයක්. විශාල පරිවර්තන කරන්න පුළුවන් දෙයක්. ඇහැර පෙන්නේ නැහැ. නමුත් කියනවා. කාන්දමට කාන්දම ප්‍රතිආරය දක්වනකොට වෙනස වෙලිය හැකියි. මොකද කාන්දම් ලෝකේ කාන්දම් විනිය කිරිය ප්‍රතිචාර නැහැ. ඒ නිසා නිරෝග ලෝකයක් නෙවෙයි. අන්න ඒ වගේ තමයි ඔය නොපෙනෙන ලෝකවල සත්‍ය. දැන් හීන ලෝකෙදී අපි හීනෙම තව කෙනෙක් ඇල්ලුවොත් අපි අහු වෙන්නේ නැහැ. හොඳට දැනෙනවා. හීන ලෝකේ හීන රූපෙන් යන අපි හීන ලෝකේ මැවිච්ච තව රූපයක් ඇල්ලුවොත් එම අහු වෙන්නේ නැහැ. අහු වෙනවා. හීන ලෝකේ මැවිච්ච පොළොවේ අඩිය ගහලා ගියොත් අපිට දැනෙන්නේ නැද පොළොවේ අඩිය ගහලා යනවා. වෙනසක් එහෙම තියෙනවා. ඒ හීන පේනලා මේ වෙන්නේ හීනියක් කියන හිතන්න පුළුවන්. ඇත්තක් කියලා නිකන්. මොකද හීන ලෝකේ හැබෑ ලෝකයක් හැටියට අපි උපත්ති මේ විදිහ කියන අවුරුදු 100 ගණක් කියනවා. අපි ඉඳලා ලෝකෙක නිවිද මුක්ති දලන්ද සැපලුද. අපෙන් එහෙම කොහෙද මෙච්චර කාල හිටියේ කියලා. ආයේ ඉපදුන දවසේ එළෙත් මේ මෙච්චර කාල අවුරුදු 100 කොහෙද හිටියේ කියලා. මට මතකයි මෙහෙම ලෝකෙක හිටියා. කොහෙද ලෝකෙ තියෙන්නේ කොහෙද කියන්නේ. ඒ වගේම ලෝක විශ්ය අචින්තියයි. අපිට හිතා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි අතන තියෙනවා මෙතන තියෙනවා මේ පංචේන්ද්‍රිය ගෝචර දත්යන්ගේ මයින් මෙම්ම. ලෝක මයින්ද ගන්න බෑ. ඒකයි කාරණා.
ඒක වෙනස්කම් තියෙනවානේ. ඉතින් අනිත් හදි හුණියන් කොඩි වෙන සත්‍යය. දැන් අපිට හොඳටම පැහැදිලි ද්වේෂ හිතකින් නිකුත් කරන ශක්තියක් තියෙනවා කියලා. ඉතින් අනිවින කොඩි වෙන හදි හුණියන් කියන්නේ අනිකට නැහේවා, මැරේවා, වෙනසේවා කියනවා වූ ඒ බඳු පදුට්ට මනසකින් නිකුත් කරන ශක්තිය. ඒ ශක්තියෙන් නිකුත් කරන හිතවිලි ක්‍රියාවදන් ඊට අනුකූල දේවල් ඇතුළු කරගෙන නිකුත් කළොත් ඒ ශක්තිය ඒවට ගැබ් වෙනවා හැදෙනවා. අපි ලෝකෙ පෙනින්නේ. දැන් අපි ගලක් උඩ ගැහුවොත් ගල උඩ යනවා. දැන් ගලේ තිබෙන රසායනික සංයුතිය ඊට පස්සේ පරීක්ෂා කරලා බැලුවොත් 아무තු රසායනයක් එකතු වෙලක් නැහැ ඒක. උඩේ ගල ආපහු අල්ලගෙන ආයි පරීක්ෂා කරලා බැලුවොත් ඒ ගලමයි ඒ බරමයි. 아무තු දෙයක් එකට එකතු වෙලක් නැහැ. හැබැයි ඒ ගල උඩ නිකන් උඩ ගියේ නෑ. අතලමල් උඩ යන්නේ මොකද හිතුවොත්? උඩ ගහපු හින්දා ගල උඩ යනවා. උඩ ගහපුවාම ගල උඩ යන්නේ ගලට ශක්තියක් උඩ යන්නේ ශක්තියක් ගැබ්බෙච්ච නිසා නෙවෙයි. ගල උඩ ගහපුවාම ගල උඩට යන්නේ. ඒකේ ශක්තියක් ගැබ්බෙලා තියෙන හින්දා. ඒ ශක්තියත් එක්කනේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ද්‍රව්‍ය පැත්තක තියෙනවා ගැබ් කරපු ශක්තිය නොබෙලි පැත්තක තියෙනවා. ඒ ශක්තිය තියෙන නිසා ඒ ශක්තිය අර ද්‍රව්‍ය ක්‍රියාත්මක කරනවා. මෙන්න මේ වගේ මේ ලෝකේ අපි නිකුත් කරන ශක්ති විශේෂ. ඒ ද්‍රව්‍යයන් හා ආවේනික වෙලා. ගිනියන්න සම්බන්ධ පුළුවන් ක්‍රමයක් තියෙන නිසා. ඒකට ගැලවෙන මිනි අණු, අඟුරු, යබර, ඔයගේ දේවල් ඒ තූර දේවල් වලට ගැලපෙන දේවල්ම අරගෙන ඒවා කැප් කරන්න පුළුවන්. ගැප් කරපු ශක්තිය තියෙන තාක්කල් ඒ ද්‍රව්‍ය ආශ්‍රිත ගැප්පෙච්ච විද ශක්තිය අනුකූල විපර්යාසයන් ඇති කරමින් ක්‍රියාත්මක වෙනවා. මේවට කියන අනවිද පොඩි වෙන හදි පොඩි. මේවා නෑ කියලා කියන්න පුළුවන් දේවල් නෙමෙයි. අපේ බෝධිසත්ව කතාවලක් තියෙනවා. දේවදත්තත් එක්කලා එක්තරා පිරිසක් බෝසතාණන් වහන්සේට පොඩි විනයක් කළා. උන්වහන්සේ නැවක යන වෙලාවක් බලා ඉඳලා උන්වහන්සේට බාහිරට යන්න දෙන්න වෙලාවක් නැහැ හිර වෙන කොට වෙන වෙලාවක් බලා ඉඳලා හතකින් හතකට බඩු අරන් ප්‍රවාහණය කරන නැවියෙක් හැටියට නම් නැව සාත්පක කෙනෙක් හැටියට ඉඳලා කටයුතු කරනකොට හරියට මොකද වැදලා නැවගිය වෙලාවක් අලා ඉඳන් පිල්ලියක් ඇව්වා කියලා. දැන් මේ වෙලාවේදී මොකද කරන්නේ කඩුවක් අතට දීලා යක්ෂයෙක් ආවේශ කරලා පිල්ලියක් ඇව්වා. අර බෝසතාණන් වහන්සේට කපලා කොටලා විනාශ කරලා ඉන්න කියලා. හැබැයි උන්වහන්සේ හැම වෙලෙම ඥානයෙන් යුක්තව කටයුතු කරනවා. මිනිගෙඩි සද්දයක් ඇහෙනවා කියලා හිතන් ඈත තියා එනකොට උන්වහන්සේ දන්නා ඒවලේ පිළියක් ඉන්නේ කියලා. ඉන්න පිළිසෙට ඔක්කොම කිව්වා සියලු ලෝක සත්‍යනේ මෙසිත වඩන්න. නවත්තන්න නැතුව. අර මෙසිත පසා කරගෙන අර පිළියෙට එන්න බැරි වෙලා වටේ කරකිලා ආපහු යන්න ගියා. ඊට පස්සේ මොකද කරන්නේ? දෙවෙනි වතාවේ තායි මිනිගෙඩි සද්දයක් ඇහෙනවා. මොකද? ගහන්න බෑ ලං වෙන්න බෑ කියලා ගිහිල්ලා ඉතින් අර පිළිය ගිහින් කියනවා. අර අමනුෂ්‍යයා. අර යම්පි ද්‍රව්‍යයක ආවිෂ කරලා යවපු අමනුෂ්‍යයා ඒකේ ගොඩනැගිලා තමයි ගියේ. නැවතත් බල කරලා ජීවත් කරලා බල කරලා ඉතින් දැන් ඵලයන් කියලා යනවා. යන්නර මොකද යන්නේ ආයිතර මිනිගිඩි සද්දෙන්ද ඕන් ආයි පටන් ගන්න කියලා ආයි පටන් ගත්තා. ඉන්න පිළිස ඔක්කොම මෙසිතේ ඉන්න. ඒත් වලනවා. වටේ කරගෙන ආපහු යන්න ගියා. බෑ යන්න බෑ පාව බල වැඩි කියලා හිටියා. ආයි බල වැඩි කරලා තුන්වෙනි වතාව. ඵලයන් දැන් ඵලයන් කියලා. හැබැයි දේහය නිසා තමාගේ ආරක්ෂාව මතක ඇතිවෙනවා. ඒ ඇදුරන්ගේ තිබෙනා ශරීර ආරක්ෂාවල් ඔක්කොම ඉක්මවා කියන බලයක් අර අමනුෂ්‍යයට දුන්නා. අමනුෂ්‍යයට කරන්න දෙයක් නැහැ. ඒ හැරෙන්න උනට කරන ඉක්බලය වැඩි. ආපහු ගාම දැක්ක අරුගේ බල දුරවලයි. ආපහු ගාම අර කඩුවේ කොටලා මරලා දාලා ගියලු අර පිටිපස්සට එකලා මරලා යන්න ගියලු අමනුෂ්‍යයා. ඒ පිටිපිට ගියත් අයියා. දැන් මෙහෙම කතාවක් අපේ ධර්මයේ තියෙනවා. නෑ ඒ කාලවලත් අද ඊයේ නෙවෙයි අවුරුදු කෝටි ගානකට ඉස්සරහ බොහෝ කාලයකට ඉස්සරහ ලෝකේ කලින් කාල ඔහොම දේවල් තිබිලා තියෙනවා. ඒවා අදත් තියෙනවා එදත් තියෙනවා. ඉතින් මේ වගේ ගන්න තියෙන එකම ප්‍රතිචාරය මොකද්ද? මෙත් හිතක් වැඩිම පුරුදු කරගන්න ඕනේ. අපි ළඟ පාක්කාරමයක් එහෙම කෙල්ලලා තිබුණා නම් කර්ම බලවේගී ඉක්ම යනකම් අපිට පහර වදී. මරන්න තරම් දරුණු කරන්න බැරිලා රැකවරණත් හම්බ වෙනවා. රැකවරණ මැදදී අපිට හැබැයි දුක් විඳගෙන යන්න වෙනවා අර බලය වැඩි වෙනවා. බලය වැඩනට පස්සේ කුස්ස බින්දා වගේ තමයි මොනවා කළා එව්වත් වැඩක් නෑ. ඉතින් ඒක නිසා අපිට මුලින්ම දැනගන්න ඕනේ අපිත් මෙතරණ උදේනාර ඇයිනවා අපි තමයි කරදර කියන්නේ නැතුව. කරදර පාප විපාකයත් එක්ක සම්බන්ධතාවයන් තියෙන බව දැනගෙන. ඒවට අහු නොවි අර වැඩි කරගෙන යනවා. ඔය ක්‍රමයේ උච්චරයි. මාර්ගය වැඩි නැහැ. අපි ළඟ තියෙන අඩුපාඩු නිසායි වර්ධින්නේ. දා දරුවන්ට පහසුවෙන් භාවනා කරන්න පුළුවන් කර්මස්ථාන. දැන් මේක මේ පුංචි ළමින්ට වැදගත්ම එකක් තමයි අවංකයි පිළිසිදුයි
කියන කර්මස්ථානයි. ඒකවල අවංකයි, පිරිසිදුයි, පවිත්‍රායි, ප්‍රභාසරයි වචන හතර කියන්නේ. අවංකයි කියන වචනේ ගත්තත් ඇතිලා මේක තේරෙන වචනයක්. එක වචනෙනුත් කර්මස්ථානේ වලලා යන්න පුළුවන්. අවංකයි පිරිසිදුයි. ඔය වචන දෙක ගත්තා. මේ අවංකත්වයේ ළමින්ට තේරුම් කරලා දෙන්න පුළුවන්. පිරිසිදුයි කියන එක තේරුම් කරලා දෙන්න පුළුවන්. කායික පිරිසිදුකමයි මානසික පිරිසිදුකමයි දෙකම තේරුම් කරලා දෙන්න පුළුවන්. ওই දෙක වල මුනිදු පුදන මගේ හිත ආලෝකයි, මුනිදු පුදන මගේ ගත ආලෝකයි, පවු නොකරන මගේ හිත ආලෝකයි, පවු නොකරන මගේ ගත ආලෝකයි. ඔය ආලෝක කර්මස්ථානයක්. ඔකම මේ ඥානලාභී කර්මස්ථාන පොඩි උනා. ළමයින්ට ඊටාම සුදු කර්මස්ථාන. මේ වගේ පුංචි කවි කියන කර්මස්ථාන. ඒ වගේ අරගෙන මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා, එතකට ගිහිල්ලා මහ පොළොවටපත් වෙනවා. හැඩවැල කියලා මොඩියෝ මේ රැවටෙනවා. අතහැර මිදුන දවසට නිවනම වෙනවා. දැන් මේ කාව්‍යමේ කර්මස්ථාන. තරුණ වයසේ අයට සුවක් ගැලපෙන. රූප මතයෙන් මත් වෙලා ඉන්න මානසිකත්වයේ දින අයට බොහොම හොඳක් මොහොතයි. කැඩෙන දේ කැඩෙත, විදෙන හැම දේ විදෙත, නැතෙන දේ නැතෙත, අතර මිදුනම නිවන් දකින්න. දැන් ඔය මොනවා හරි බඩු මුට්ටු අරවැය තියාගෙන ඔය ආසාවෙන් ඇවිල්ලා බැරිලා ඕවත් හිතාගෙන වැඩි වයසයි ඉඳලා. වයසට යන විතර දී කරන්න පුළුවන් පහසු කර්මස්ථාන. කැඩෙන දේ කැඩෙත, විදෙන හැම දේ විදෙත, නැහෙන දේ නැහෙත, අතර මිදුනම නිවන් දකින්න. දැන් මේවා කර්මස්ථානයක් වශයෙන් විතර බලන්න පුළුවන්. පොඩියේ තිබුණාට පොඩි නෑ.